නව ලයිෆ්බොයි ඔලිව් විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ්බොයි ආරක්ෂාවෙන් නොපියව ඉදිරියට. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනපිරත්. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. රටේම ජනජීවිතය සහ ආයතන යථා තත්ත්වයට පත් කිරීමේ පළමු අදියර මැයි 11 සඳුදා ආරම්භයි. පෞද්ගලික ආයතන විවෘත කිරීමේ වේලාව පෙරවරු 10 ලෙස නියම කෙරේ. අද කොරෝනා ආසාදිතින් 25ක්. සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 690 දක්වා ඉහළට. ලොව පුරා මිලියන ගණනකගේ රැකියා අහිමිව ඇති පසුබිමක ලෝක කම්කරු දිනය සැමරේ. රුසියානු අගමැතිට හා පාකිස්තාන කතානායකටත් කොරෝනා වෛරසය දෙසැම්බර් අග දක්වා පැවතිය හැකි බවට සිංගප්පූරුවෙන් අනතුරු ඇඟවීමක්. අගමැතිගේ කැඳවීම සමගි ජනබලවේගය සහ ජවිපේ ප්‍රතික්ෂේප කරයි. කිරිපිටි මිල වැඩි කිරීමට පාරිභෝගික අධිකාරියෙන් දේශීය සමාගම් වලට අවසර. දේශීය විරුවන් උදෙසා නොමිලේ තිබෙන ආවරණය විරු අභිමාන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. COVID-19 ව්‍යාප්තියේ දැඩි අවධානමක් පවතින කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී දිවිනී ජනජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමේ පළමු පියවර මැයි මාස 11 වන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. මෙතර මැයි මාස 6 වෙනිදා රාත්‍රී 8ට දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය මැයි 11 වන සඳුදා අලියුම 5 දක්වා බලපැවැත්වෙනු ඇති. දවසේ පුවත නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය පෞද්ගලික දේශීය ආයතන 11 වෙනි සඳුදා සිට විවෘත කර පවත්වාගෙන යා යුතු බවයි. ඒ සඳහා සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන අතර ආයතන විවෘත කොට පවත්වා ගැනීමේදී සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවට එම නිවේදනයේ සඳහන්. එමෙන්ම දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කළ යුතු අතර පෞද්ගලිකංශයේ ආයතන විවෘත කළ යුත්තේ උදෑසන 10ටයි. මේ අතර කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මාස 4 වෙනි සඳුදා අලුයම 5ට ලිහිල් කරන අතර යලි එදිනම රාත්‍රී 8ට පැනවෙනු ඇති. මැයි මාස 6 වන බදාදා දක්වා එම දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය බලපෑත්වෙන්නේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා වන අතර බදාදා දිනේදී එම දිස්ත්‍රික්ක සඳහාද යලි පැනවෙන ඇඳිරි නීතිය මැයි මාස 11 වෙනිදා අලුයම 5 දක්වා ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව මැයි මාස 6 වෙනිදා රාත්‍රී 8 සිට මැයි මාස 11 වෙනිදා තෙක් අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය බලපෑත්වෙනවා. දවසේ පුවත එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. ස්වදේශී කොඹ සබන්. අද දිනේ නව COVID-19 ආසාදිතින් 25 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් ගණන 690ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් ගණන 16ක්.
ඉන් 9 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වන අතර තවත් 5 දෙනෙකු ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ජා-එළ සුදුවෙල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. තවත් පුද්ගලයන් දෙදෙනෙකු පසුගියදා ආසාදිතයන් වාර්තා වූ කොළඹ නාරහෙන්පිට දාපරේ මාවත ආශ්‍රිත ප්‍රදේශයකින් සහ නිරෝධායන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන තිබෙනවා. දින දෙකක් තිස්සේ කොළඹ නගරයේ එකම රෝගියෙක්වත් වාර්තා වුණේ නැහැ. ඉන්පසුව ඊයේ දිනේදී අපිට රෝගීන් 3 දෙනෙක් වාර්තා වුණා. එයින් එක් පුද්ගලයෙක් මුලින්ම කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයා සමග ආශ්‍රය කරන ලද යාචකයින් ගොඩෙන් එක්කෙනෙක් තවත් පුද්ගලයෙක් දාබරේ මාවතේ මුලින්ම රෝගී වූ පුද්ගලයාට අයත්ව තිබෙනවා කඩයක් මහජන පොලේ නාරහෙන්පිට මේ බත් කඩේ වැඩ කරන සේවක මහතුන් 3 දෙනෙකුට නිරන්තරයෙන්ම අර රෝගී වූ දරුවාගේ පියා බත් අරන් ගිහලා තියෙනවා. එතකොට මේ පියා නෙගටිව්, පුතා පොසිටිව් වෙලා තිබුණා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ අනුමැතිය ඇතිව අපි දැන් කොළඹ නගරය තුල පළමු ආශ්‍රිතයින් පමණක් නෙමෙයි පළමු ආශ්‍රිතයාගේ ආශ්‍රිතයින් වන දෙවන ආශ්‍රිතයිනුත් සොයා ඔවුන්ට PCR පරීක්ෂණ සිදු කිරීම සිදු කරනු ලබනවා. මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙස මේ දෙවන ආශ්‍රිතයා පොසිටිව් බවට අපිට ඊයේ දැනගන්න ලැබුණා. ඉන් අනතුරුව අද දිනේදී නාරහෙන්පිට මහජන පොලේ රැඳී සිටින වහපු කඩවල් වල සහ ආශ්‍රිතව සිටින සියලු දෙනාගේම ආම්බු සාම්පල් ලබා ගැනීම සිදු කරනු ලැබුවා. ඊයේ දිනේ ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ජා-එළ ප්‍රදේශයේ ආසාදිතයන්ගේ පවුල්වල සියලු සමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ප්‍රදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේ මෙලෙසින්. මම කියලා ගියේ මම ඇවිල්ලා කියන්නම් ඉන්න කියලා. දැන් අර ඊයේ රෑ පොසිටිව් වුණා. එතකොට අද ආවේ දැන් ඉන්න කට්ටිය බලලා කී දෙනෙක්ගේ ආයෙ සාම්පල් ගන්න ඕනද මේක මර්ධනය කරගන්නේ කොහොමද කියන එක බලන්න. ඒ මිනිස්සු අපට ලොක්කියා කියපුවම කොහොමද මේක කරන්නේ? මෙරටින් පළමු COVID-19 ආසාදිතයා පසුගිය 11 වෙනිදා හඳුනාගෙන යන අතර ගෙවි ගිය අප්‍රේල් මාසය තුල මෙරටින් ආසාදිතයන් වාර්තා වූයේ මෙලෙසින්. ඒ අනුව ඊයේ දිනේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 4ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලින් COVID-19 ආසාදිතයන් වාර්තා වූ අතර එය දිවයින පුරා ව්‍යාප්ත වූයේ මේ ආකාරයෙන්. ගත වූ දින කිහිපය තුළ ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම ආරම්භුනේ මෙරට තුළ දිනකට සිදු කෙරෙන ශේෂ්ත්‍ර ආවේක්ෂණ හෙවත් PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගැනීමත් සමගයි. ඒ අනුව ගෙවුණු සතිය තුළ මෙරට PCR පරීක්ෂණ සිදුව තිබුණේ මේ ආකාරයෙන්. අප්‍රේල් 27 වන සඳුදා PCR පරීක්ෂණ 1869ක් සිදු කෙරුණු අතර එය දිනකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ගණනයි. දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන වූ 65 දෙනෙකු ඒ දින හඳුනාගත්තා. අප්‍රේල් 28 වෙනිදා PCR පරීක්ෂණ 1139ක්ද 29 වෙනිදා පරීක්ෂණ 1545ක් සහ ඊයේ දිනේදී පරීක්ෂණ 1397ක් සිදු කර තිබුණා. මේ අතර බස්නාහිර පළාත තුළ COVID-19 තත්ත්වය යම් තරමක පාලනයකට යටත් කොට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමෙන්ම අවශ්‍ය නම් දිනකට සිදු කරන PCR පරීක්ෂාව 3000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් එළඹෙන සඳුදා වන විට රට යථා තත්ත්වයට පත් කිරීමට හැකියවීම හෝ නොහැකියවීම පිළිබඳ දැනට අනාවැකි පළ කළ නොහැකි බවත් එම නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් වෙසක් සමය දක්වාම මෙම අධික සුපරීක්ෂාව පවත්වාගෙන යාමට සිදු වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විදෙස් රටවල් 15ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වුණා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතවරියගේ කොළඹ පීඨ කාර්යාලයේ සිටයි. COVID-19 මර්ධනයට ශ්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති වැඩපිළිවෙල ඇගීමට ලක් කර ඇති විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් ශ්‍රී ලංකාව මෙම වෛරසය මර්ධනයක් කරා ළඟා කරගෙන ඇති බව පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර COVID-19 වෛරස මර්ධන කාර්ය සාධක ක්‍රියාකාරී සමාලෝචන කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතුණු අතර එහිදී වසංගත රෝග විද්‍යාංශය පෙන්වා දී ඇත්තේ දිනකට සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය 6000 දක්වා ඉහළ නැංවිය යුතු බවයි. මේ රටේ ජනතාවගෙන් ඊටාම කාරුණිකව අපි ඉල්ලා සිටිනවා සිංහල දමිළ අවුරුද්ද ඔබ නිවසට වී සමරුවාසේම එළඹෙන වෙසක් සමයේදී ඒ සියලුම ආමිස ප්‍රතිපත්ති පූජාමය කටයුතු පිරිස එකතු කරගන්නේ නැතුව පොදු ස්ථානවලට යන්නේ නැතුව තමන්ගේ නිවසේ සිට එම ආගමික කටයුතු කරන ලෙස ඊටාම කාරුණිකව ඉල්ලා හිටිනවා. මේ අතර ගුවන් හමුදා මගින් පාලනය කෙරෙන මොළදිව නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසනවා. ඉන් එක් අයෙකු හෘදයාබාධයකින් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා මිය ගොස් ඇත්තේ මීමැස්පුර රෝගය උග්‍ර වීමෙන්. කෙසේ වෙතත් ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ගත වූ පැය 24 තුළ COVID-19 ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ 23 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර මෙතෙක් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 162ක්.
COVID-19 ආසාදිතව තවත් 521 දෙනෙකු එම රෝගීන්ට වෙන් කෙරුණු රෝහල් 8ක තවදුරටත් ප්‍රතිකාර ලබනවා. ලෝකයේ විවිධ රටවල පටන් ගත්ත විදිහට දහස් ගාණින් රෝගීන් වැඩි වෙලා 100,000 ගාණින් මිනිස්සු මැරෙන එක අපේ රටේ උනේ නැත්තේ ඉතාමත් හොඳින් කළමනාකරණය කරගත්ත හින්දා. නමුත් ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න පුළුවන් වෙන්නේ අර පොකුරු විදිහට රටේ තනින් තන හම්බ වෙච්ච පිරිස ඔවුන් දැනුවත් හෝ නොදැනුවත් තවත් වැඩි පිරිසකට මේ රෝගය බෝ කරලා තිබුණා නම් ඒ නිසා මේ පිරිස තමන් පිළිබඳව සැක කරලා එක්ක ඔවුන් තමන්ගේ ප්‍රදේශයේ PHI මහතාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට හෝ පොලිසියට දැනුම් දීලා නිරෝධායනට ලක්වීම තුළින් පොකුරු වලින් තවත් කණ්ඩායමක් බිහි වෙනක වළක්ව ගන්න පුළුවන්. මේ COVID-19 ආසාදනය පාලනය කර ගැනීමේ ලොකුම වගකීම දරන්නට ඕනි මහ ජනතාව. මේ අතර එල්පිටිය ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු නියුමෝනියා රෝගී තත්ත්වයෙන් මිය යාම හේතුවෙන් COVID-19 ආසාදිතව සිට මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන ආකාරයෙන් ආදාහනය කිරීමට එල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. අදාළ රෝගියා PCR පරීක්ෂණයකටද ලක් කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට පෙර ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති අතර ප්‍රතිඵල වලින් හෙළි වී ඇත්තේ ඔහු COVID-19 වැළඳුණු රෝගියෙකු නොවන බවටයි. නමුත් ඔහුගේ පුත්‍රයෙකු නිරෝධායනයට යොමු කර ඇති හේයින් එය සැක කටයුතු මරණයක් ලෙස සලකා මෙලෙස ආදාහනය කිරීම විශේෂත්වයක්. වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ සෙබළෙක් පසුගිය 11 වෙනිදා නිවාඩු ලබා වාරියපොළ නෑටිය මලගනේ පිහිට සිය නිවසට පැමිණ නැවත සේවයට වාර්තා කර තිබෙනවා. අදාළ සෙබළාගේ බිරිඳගේ සහ දරුවාගේ සුවදුක් බැලීමට නිවසට පැමිණි අදාළ නාවික සෙබළාගේ පියාට සහ සහෝදරයාට එම ප්‍රදේශීය පිරිසක් විසින් පහර දීමක් සිදු කර ඇත්තේ නාවික සෙබළාට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටත් ඔහු නිවසේ සංගවාගෙන ඇති බවටත් චෝදනා කරමින්. එයා ආවේ 11 ගියේ 21 එහෙ බස්සලම ගෙනත් දාලා එහෙ බස්සලම තමයි කෙනෙක්ට ඇවිල්ලා තිබ්බේ කට්ටිය. මෙයාව හංගන් ඉන්නවා කියලා තමයි මේගොල්ලන් මේ ගහලා තියෙන්නේ. ඒ අයියා ගහන්න එපා කියලා වැන්දත් එක්කලු බැරි කෙනෙක්. ඊට පස්සේ අපි වන්වන්නන් ගහලා පොලිසියෙන් ආවා. ඊට පස්සේ අපට අද එන්න කියලා ගියා මම උදේ ගියා එයාලා අල්ලලා නැහැ. දැනුත් ඔය ඉන්නේ හැමතැනම බීගෙන ඇවිදලා දුන් හිටියා. හතර දෙනාම ඉන්නවා. මම කිව්වා ඉන්න වාට මම ඉස්තිරි කියන්න තේරෙනවා. කියනවා ඉතින් නෑ අපි දිනලම ගෑව උසා වයි කරේ කී වයි වෙන තියා බිමට වැටුණා මාත් කානුවට වැටුණා. වේවිලා යද්දි ආයෙත් හරස් කරලා උදේට හොඳටම ගැව්වා. පහර කැමෙන් තුවාල ලැබුණ නාවික සෙබළාගේ පියා සහ සහෝදරයා වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයක පුද්ගලයන් 4 දෙනෙක් විසින් මේ පහර දීම සිදු කර බවට පොලිසිය අනාවරණය කරගෙන තියෙනවා. ඔවුන් නමින් හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධ විමර්ශන කර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. නිරෝධායන ක්‍රියාවලියට දායක වෙලා කැපවීමෙන් ක්‍රියා කරන පුද්ගලයින්ට සලකනවා වෙනුවට ඔවුන්ගේ පවුල්වල අයට මේ ආකාරයට කටයුතු කිරීම ඉතාම කනගාටුදායක කරුණක්. එවැනි පුද්ගලයින්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර පොළොන්නරුව අරලගංවිල 6 වන ගැමුණු හේවා බලකා යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායන කාලය අවසන් කළ 35 දිනකු අද පිටව ගියා. මෙලෙස නිරෝධායනය අවසන් කර පිටව ගියේ රාගම රෝහල් කාර්ය මණ්ඩලයට අයත් පිරිසක්. 30 වසරක යුද්ධයක් ඉවර කරපු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වශයෙන් ගත්තාම අපිට කියන්න කිසිම දෙයක් නැහැ. අපි ආව දවසේ ඉඳලා අපිට හොඳට මෙතන සැලකුවා. ගෙදර ඉන්නවට වැඩිය අපි හොඳට සතුටින් මෙතන කාලය ගත කරා. ඕසත් ගතිගුණ තියෙන පිරිසක් තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අපගේ උත්තමාචාර්ය ඔබට උද කරනවා. මේ අතර බුත්තල ප්‍රාදේශීය රෝහල් කාර්ය මණ්ඩලය සිය ආතතිය දුරු කර ගැනීම සඳහා ගීත ගායනා කරමින් විනෝද වන අයුරු දක්නට ලැබුණා. ඇඳිරි නීතිය සහ නිරෝධායන පනත උල්ලංඝනය කරමින් තවත් පිරිසක් සමග සූදු ක්‍රීඩාවේ නිරත වූ නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සමගී ජනබලවේගයේ යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයටද ඉදිරිපත් වීමට නියමිත පුද්ගලයෙක්. අද පෙරවරු 6 සිට දහවල් 12 දක්වා කාලය තුළ ඇඳුරු නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 202 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එම කාලය තුළ පොලිස් භාරයට ගැනුණු වාහන සංඛ්‍යාව 64ක්. මේ වන විට ඇඳුරු නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 43012 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර වාහන 11142ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද දිනේද පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දිවයින පුරා ඇඳුරු නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් සහ වැටලීම් සිදු කළා. ඇඳුරු නීතිය කියන එක රටේ දාලා තියෙන්නේ මොකටද? මේ අපි මෙතන මේ නිදි මරාගෙන මේ යනවා වෙන එක නවත්තලා තියෙන්නේ මොකටද? ලෙඩක් කියලා අවදානමක් තියනවා කියලා දන්න ඕනේ. ඇයි ඇවිදින්නේ එහෙනම්? කරුණාකර මහත්තයා මාසෙක දාන්න. මම කතා කරන්නේ පරිකාඩේ දැන් ඒක පරිකාඩේ SSP රාජශ්‍රී කියන කතා. අපෝ. මම නෑ උගලට කතා කරලා පැහැදිලි වෙන්න. හරියට කවන්නේ නැහැ.
ඒක ඔයා දුව එක්කන් දෙන්න ගියක් ආපහු එක්කගෙන ආවේ. දැන් ඔයාට රටවට යන්න නෙවෙයි මෙහෙම කියන්නේ. කොයි බස් එකද? බස් එකකට යන්නේ බොරු කියන්නේ. ඔයා ටිකට් කරනවා. ඔයා නිකන් අමුතු කෙනෙක් නෙවෙයිනේ. වාහන කරනවා කියලා. ඔය ඉන්නේ නෑ. ඔබ ඊට දාලා ඉන්නේ නේද? මම විනාඩි 10ක් දෙන්නම්. අයියෝ ඔක මේක අරගෙන ඉන්නේ. නෑ ආයේ කර්ෆියු දවස්වල පිටි බාන්නයි ඒවා බාන්නේ. දවස් තුනයි ඉන්ටර්නෙට් එක දාලා දෙන්නේ. ඒ තුනවත් හරියට කරන්න. මේ අතර ඇඳරනීතිය අතරතුර ගිනිගත් හේන අඹගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පැන් පානය කරමින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සභාපතිවරයා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජනබලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අයෙක්. සංචාරක හෝටලයේ තිබී සූදු ක්‍රීඩාව සඳහා යොදාගත් රුපියල් 60,000කට අධික මුදල් රාබෝතල් කිහිපයක් සභාපතිවරයාගේ සහ ඔහුගේ හිතවතෙකුගේ සුඛෝපභෝගී මෝටර රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස අද පස්වරුවේ හැටන් දිසා විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මාස 6 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා. එම අවස්ථාවේදී පොලිසිය කරුණු දක්වමින් සඳහන් කළේ සිද්ධ වන අවස්ථාවේදී තවත් සැකකරුවන් 12 දෙනෙකු පලා ගොස් ඇති බවයි. ආරක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් PCR පරීක්ෂණයකට යොමු කරන ලෙස විනිසුරුවරයා එහිදී නියෝග කළා. නගරාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කිරීම කනගාටුදායක කරුණක්. ඒ වගේම මෑත කාලේදී පොලිස් භාරයට ගනු ලැබූ වාහන මුදවා හැරියේ නැහැ. ඒවා මුදවා හරිනු ලබන්නේ මෙම තත්ත්වය අවසන් වීමෙන් පසුව අධිකරණ නියෝගයක් මතයි. දැන් හෙට දිනේත් අනිද්දා දිනේත් අපේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. විශේෂ වැටලීම් සිදු කිරීම සඳහා සූදු සෙල්ලම් කිරීම, ක්‍රීඩා තරඟ වලට සහභාගී වීම, කණ්ඩායම් වශයෙන් රැස් වී සිටීම මේ සියලු ක්‍රියාවන්ගෙන් වළකින ලෙසට ඉතා කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කළුතර කොට්ටාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ටලා තොරතුරක් මත වැලිපැන්න මඩවල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 700ක් මෝටර රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම වලින් පසු එම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 300ක් සහ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් පොලිසිය සොයාගත්තා. එම නිවසේ සිටි තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් බවට සැක කරන යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. දිවනපුරා ප්‍රදේශ රසක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර සහ මද්‍රව්‍ය වැටලීමට පොලිසිය මෙන්ම සුරාබත් දෙපාර්තමේන්තුව අදත් කටයුතු කළා. මේ අතර වැටලීමකට පැමිණි පේදුරුතුටුව පොලිසිය නිලධාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනෙකුට පහර දී ඇති බවට පේදුරුතුටුව කුඩත්තනේ ප්‍රදේශීය ජනතාව චෝදනා කරනවා. කෙසේ වෙතත් එම චෝදනාව පොලිසිය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් සඳහන් කළේ වැලි ජාවාරම්කරුවන් පිරිසක් භාවිත කළ කැන්ටර් රථයක් පොලිස් භාරයට ගැනීමට ගිය අවස්ථාවේදී කාන්තාවන් පිරිසක් රාජකාරියට බාධා කළ බවයි. කෙසේ වෙතත් සිද්ධිය අතරතුර තුවාල ලැබූ කාන්තාවක් රෝහල්ගත කිරීමට මෙලෙස පියවර ගත්තා. ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ පීලවත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී වතුර මෝටරයක් සොරකම් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව පොලිසියට බාර දීමට කටයුතු කළා. අපි දැකපු ගමන් මූ මේ පැත්තට පැන්නා. අනේ රත්තරන් අයියේ මට chance එකක් දෙන්න හැදෙන්නේ. එක chance. බෝ එකපාරක් ගත කරලා. අනේ අයියේ මට එක chance එකක් හැදෙන්න එකම chance එකක් දෙන්න තාම. ගාන්න. මේ අතර ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා ග්‍රෑන්ඩ් පාස් නිව් බසාර් ග්‍රාම සේවා වසමේ ජනතාව වැසි නොතකා පෝලිම්වල රැඳී සිටියේ මේ අයුරින්. දෙහිඅත්ත කණ්ඩිය ලිහිණියාගම සල්පිටකම් පිරිසකට රුපියල් 5000 දීමනාව නොලැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගම්වාසීන් නිවසකට රැස් වූ අවස්ථාවේදී දීමනාව ලැබුණු සහ නොලැබුණු පිරිස අතර උණුසුම් තත්ත්වයක් තිබුණා. පානදුර බටහිර මාළමුල්ල ග්‍රාම සේවා වසමේ අභියාචනා ඉදිරිපත් කළ පවුල් සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිදු කරනු අතර එම ස්ථානට පැමිණි පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට බලපෑම් කළ බවට චෝදනාවක් එල්ලවනවා. ඔයා වුණා අපේ ප්‍රාදේශීය ලේකම්තුමා කතා කරලා අතන් දිසාපතිතුමාට කතා කරලා ඔයා කතා කරනකොට ඔයා නිලධාරී මේ පොඩි අසරණුනා ටිකක් මනුස්සර නෑ මනුස්සය අපි දන්නේ මොකද අපි මනුස්සය කමින් කතා කරන්නේ මිනිස්සු ඔක්කොම අසරණ වෙලා ඔයා දැන් ඇසුර නෑ හරි ඔය ටික කරගෙන යන්නකෝ මේ අද දවස් ටික තුන ඊට පස්සේ රාජකාරී කරපු විදිය මතක ඇතුළේ මට එන්න බෑ අපිට රාජකාන්තුමී කියලා වන්නේ මේ රාජකාරී කළාන් අපි ඉන්නේ සමුද්‍ර බැංකුවේ අපි ඇවිදින මුදල් ගෙවලා නිතර ග්‍රාම දරන කවුරුත් නෙමේ අපි කවුරුත් දේශපාලන කරනවා අපිට හරියම අපේ රාජකාරී අපිට දේශපාලන මිනිස්සු තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ බලපෑම් තියෙන දේශපාලන පෙරමුණේ
මේ අතර තැපැල් සහ උපතැපැල් කාර්යාල විෂ බීජ හරණය ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්පූර්ණ කරන තෙක් තැපැල් කාර්යාල යලි විවෘත නොකිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණයක් ගෙන තිබෙනවා. වයස්ගත පුද්ගලයන්ට සහ කාන්තාවන්ට හෙට සිට පිටකටුව මැනින් වෙළඳපොළට ඇතුළු වීමෙන් වළකින ලෙස මැනින් පොදු වෙළඳපොළ සංගමේ සභාපතිවරයා ඉල්ලීමක් කරනවා. සියලුම ආරක්ෂක විධි ඒවට අවනත වෙලා තමන්ගේ ආරක්ෂාව තමන් සතු කරගෙන භාණ්ඩ මිලදී ගන්න එන්න කියලා කියනවා. ඒ වගේම කිසිදු පුද්ගලයෙකුට වතුර බෝතල් වැනි දේවල් විකුණන්න දෙන්නේ නැහැ. හෙට සිට රෝගී තත්ත්වයෙන් වගේ සිටින අයට මේ වෙළඳපොළට සම්පූර්ණයෙන් ඇතුල් වීම තානම් වයස්ගත පුද්ගලයන් ඒ වගේම කාන්තාවන් අපි කියනවා එන්න එපා කියලා. මේ අතර සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාල සීමාව මැයි මාස 15 වෙනිදා දක්වා දීර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2,34,713 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් රැසකින් මේ වන විට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 33,කට අධිකයි. මේ අතර රුසියානු අග්‍රාමාත්‍යවරයාද මාරාන්තික COVID-19 වෛරසයට ගොදුරු වී ඇති අතර සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලයක් අනාවකි පළ කරන්නේ මාරාන්තික වෛරසය මෙම වසරේ දෙසැම්බර් අවසන් සතිය වන තෙක් පවතිනු ඇති බවයි. ගෝලීය බලවතුන් මෙන්ම රාජ්‍ය නායකින්ද අවස්ථාවන් රැසකදී පීඩාවට සහ මවිතයට පත් කළ මාරාන්තික COVID-19 වෛරසය තමන්ටද ආසාදනය වී ඇති බව 54 හැවිරිදි රුසියානු අග්‍රාමාත්‍ය මිකාኤල් මිෂුස්ටින් ඊයේ අනාවරණ කළා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සමග සජීවීව වීඩියෝ ඇමතුමක් ඔස්සේ සම්බන්ධ වූ මිෂුස්ටින් අග්‍රාමාත්‍යවරයා රෝගී තත්ත්වයේ හේතුවෙන් හුදකලාව ප්‍රතිකාර ලැබමින් පසුවන බව දැනුම් දී ඇති අතර తాවකාලිකව සිය දූරයේ කටයුතු නොකරන බවද දැනුම් දී තිබෙනවා. ලොව විශාලතම රාජ්‍ය වන රුසියාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 7,000කට අධික සංඛ්‍යාව වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,06,498ක් දක්වා ඉහළ ගියා. එරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 10කට අධිකයි. COVID-19 වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පූර්ණ සුවය ලැබීමෙන් පසු එක් වූ පළමු මාධ්‍ය සාකච්ඡාවට ඊයේ රාත්‍රියේදී සහභාගී වුණා. එහිදී ඔහු අනාවරණ කළේ බ්‍රිතාන්‍ය COVID-19 බලපෑමේ උච්චතම අවස්ථාව පසු කර ඇති බවයි. කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ යුරෝපා කලාපයේ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණු අතර එරට සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 26,000 අභිබවනවා. යුරෝපා කලාපයේ වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයන් වී ඇති ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 52,000කට අධිකයි. මේ වන විට ලොව වැඩිම ආසාදිතයින් පිරිස සහ පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 2,201ක්. නව ආසාදිතයින් 30,829ක් ඊයේ දිනය තුළ වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්ුණේ 10,95,023ක් ලෙසින්. මාරාන්තික වෛරස් අවදානම පහව ගොස් නොමැති පසුබිමක පසුගියදා ඇමරිකානුවන්ට කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙරළ තීරයන් විවෘත වූ අතර නැවතත් එම වෙරළ තීරයන් වසා දැමීමට ප්‍රාන්ත රජය අද පියවර ගත්තා. ලොස් ඇන්ජලීස්සේ සෑම පුද්ගලයෙකුටම කොවිඩ් පරීක්ෂණ කට්ටලයක් නොමිලේ ලබා දීමට ලොස් ඇන්ජලීස් පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. COVID-19 වෛරසය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද හෝ විද්‍යාගාරයක් තුළ ජනමය වශයෙන් වෙනස් කරන ලද වෛරසයක් නොවන බවට ඇමරිකාවේ බුද්ධ්‍යංශ වාර්තාවන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා කරමින් සහ ඇමරිකානු බුද්ධ්‍යංශ වාර්තාවන්ට අභියෝග කරමින් සඳහන් කරන්නේ COVID-19 වෛරසය වූහාන්හි විද්‍යාගාරයකින් සමාජයට නිරාවරණය වූ වෛරසයක් බවට තහවුරු කිරීමට තමන්ට දැඩි විශ්වසනීය සාක්ෂි පවතින බවයි. World Health Organization should be ashamed of themselves. They're like the public relations agency for China. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් අවධාරණය කරන්නේ ලෝක නායකයින් වෛරසය මැඩලීම කෙරෙහි ප්‍රමාණවත් අවධානය යොමු කර නොමැති බවත් ඔවුන් එක්සත් විය යුතුම මොහොතක බල අරගලයක නිරත වන බවයි. It is obvious that there is a lack of leadership. The international community is divided in a moment where it be more important than ever to be united. And where we see power, we do not see the necessary leadership. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 1,801 දෙනෙකු වාර්තා වූ අතර නව මරණ 75ක්ද වාර්තා වුණා. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකාව තුළ ඉන්දියානුවන් 7,600ක පිරිස මව් රට බලා පැමිණීමට නොහැකිව රැඳී සිටින බවයි. මේ අතර පාකිස්තාන ජාතික සභාවේ කතානායකවරයා වන අසද් කයිසර් හටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කළා. වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනෙන් ඊයේ දිනේදී වාර්තා වූයේ නව ආසාදිතින් 12 දෙනෙකු පමණක් වන අතර එරට බොහෝ සංචාරක කලාපයන් පුද්ගලයන්ගෙන් පිරී ගොස් ඇති අයුරු විදේශ මාධ්‍යයන් වාර්තා කළේ මේ අයුරින්. මේ අතර පවතින තත්ත්වය තවත් මාස 6ක කාල සීමාවක් පැවතුනහොත් නිසි පෞල් සංවිධානාත්මක ක්‍රමවේද නොමැතිවීම හේතුවෙන් මිලියන 7ක් පමණ අනපේක්ෂිත ගැප් ගැනීම් වලට ලොව පුරා කාන්තාවන් ලක්වීමේ දැඩි ප්‍රවණතාවයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පෙන්වා දෙනවා. මේ අතර COVID-19 ගෝලීය වසංගතය ලබන දෙසැම්බර් මාස තෙවන සතිය වනතේ පවතිනු ඇති බවට සිංගප්පූරුවේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් අනාවේකී පළ කරනවා. ඒ මේ වන විට වාර්තා වී ඇති COVID-19 ආසාදිත රෝගීන් සහ අදාළ රටවල රෝග ව්‍යාප්තිය පදනම් කර ගනිමින් සිදු කළ පරීක්ෂණයක් අනුවයි.
මහජනතාව නිරන්තරයෙන් නිරීක්ෂණයට ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලිය හැකි කණ්ණාඩි යුගලයන් චීනීය ආරක්ෂක නිලධාරීන් භාවිතයට ගෙන තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය පද්ධතිය දිරිගැන්වීමට එරට වැසියන් අත්පොලසන් දෙමින් කටයුතු කරන ආකාරයයි මේ. ඊට වෛරසයට ගොදුරුව පූර්ණ සුවය ලැබූ අග්‍රාමාත්‍ය ජොන්සන් එක් වී සිටියා. ඉස්පාඤ්ඤයේ රෝහලක සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් දිරිගන්වන අයුරුයි මේ. මේ මිචිගන්හි කොවිඩ් ආසාදිත යුවලා පූර්ණ සුවය ලැබීමෙන් පසු ප්‍රථම වරට සිය අලුත උපන් බිලිඳා දැක ගන්න ආකාරයයි. අද 131 වන ලෝක කම්කරු දිනයයි. නමුත් COVID-19 වෛරසය ලොව අනෙක් සෑම දෙයකටම මෙන්ම කම්කරුවාගේ දිනයත් කඩාකප්පල් කර අවසන්. ලෝපුරා වැඩ කරන ජනතාව මිලියන ගණනක් මේ මොහොතේ නිවෙස්වලට සීමා කරන්නට මෙම වසංගතය සමත් ඇති අතර ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමද කිහිප ගුණයකින් ඉහළ දමා තිබෙනවා. 1886 වසරේ මැයි මාස පළමු වෙනිදා ඇමරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවන් රැස්වන්නේ දිනක සේවා මොරේ පැය 8කට සීමා කරන ලෙස ඉල්ලමින්. කම්කරුවන් 65000කට අධික සංඛ්‍යාවක් එක්වන එම අරගලය වැඩ වර්ජනයක් දක්වා දිග්ගැසෙනවා. වර්ජකයන් මර්ධනය කිරීම සඳහා එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් කම්කරුවන් සිව් දෙනෙකුට දිවි අහිමි වන අතර ඊට විරෝධය පළ කරමින් කම්කරුවන් නැවතත් සිය සටන ආරම්භන්නේ හේමාකට් චතුරස්‍රයේදී. එහිදී ඇති වූ ගැටුමින් පොලිස් නිලධාරීන් 6 දෙනෙකු මිය යන අතර ජීවිත අහිමි වූ කම්කරුවන්ගේ සංඛ්‍යාව අද වනතුරුත් නිශ්චිතව ගණන් බලා නැහැ. අරගලයෙන් විපතටපත් වූවන් සෑම වසරකම මේ මාස පළමු වෙනිදා අනුස්මරණය කිරීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1889 වසරේදී තීරණය කරන අතර ඉන් අනතුරුව මේ මාස පළමු වෙනිදා ලෝකයේ බොහෝ රටවල වැඩ කරන ජනතාවගේ දිනය ලෙස විවිධ අර්ථයන්ගෙන් සැමරෙනවා. නමුත් පසුගිය වසරේදී මෙරට කම්කරුවාට ඔවුන්ගේ දිනය අහිමි වන්නේ පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන්. අවාසනාවකට මෙවරත් මුළු ලෝකයටම කම්කරු දිනය සිහිනයක් බවට පත් කරන්නට COVID-19 වසංගතය සමත්ව අවසන්. මේ පෙර වසරවල් වලදී මෙරට කම්කරු දිනය සැමරූ ස්ථානවල අද තත්වයයි. කෙසේ වෙතත් ඇතැම් රටවල් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මේ දිනේ සමරනු දක්නට ලැබුණා. මිලියන ගණනක වැඩ කරන ජනතාව සිය වාසස්ථානවල සිරකරුවන් බවට පත් කිරීමෙන් නොනැවතී COVID-19 වෛරසය කම්කරුවාගේ රැකියාවටද මරු පහරක් එල්ල කර තිබෙනවා. මෙම වසංගතයේ තිමිරිගේ වූ චීනයේ මිලියන 20කට අධික පිරිසකට සිය රැකියා මේ වන විටත් අහිමි වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ එම සංඛ්‍යාව මිලියන 30ක් පමණ වන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. අපගේ අසල්වැසි ඉන්දියාවේ මෙරැකියාව 21.1% දක්වා ඉහළ ගොස් ඇති අතර මුළු ලෝකයේම මිලියන 190කට අධික පිරිසකට COVID-19 වෛරස ව්‍යාප්තිය හමු වී රැකියාවන් අහිමි වී තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේද මේ තත්ත්වයේ වැඩිවීමක් මිස අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බවයි. අපේ වැඩ කරන ජනතාව ලක්ෂ 80ක් විතර ඉන්නවා. ඒකෙන් 140ක් විතර ඉන්නේ විධිමත් ක්ෂේත්‍රය. ඒ විධිමත් ක්ෂේත්‍රයට අද ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. වැටුප් ලබා ගැනීමට ඒ රැකියාවල ආරක්ෂිතභාවය වගේ දේවල්. ජාත්‍යන්තර වෙළඳපොලේ ඉල්ලුම අඩු ප්‍රශ්නයක් අද ඊටාම විශාල වශයෙන් බලපාලා තියෙනවා. දැන් අද අපිට අභියෝගයක් වෙලා තියෙන්නේ ඒ ඉල්ලුම නැවත ගොඩනගා ගන්නේ කොහොමද? ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නේ කොහොමද? වැඩ කරන ස්ථානවල. වැඩ කරන ජනතාව ලෙඩ වෙන්න පටන් ගත්තොත් ෆැක්ටරි කරන්න හම් වෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරගෙන තමයි මේ ආර්ථිකය අපිට ඉස්සරහට ගන්න තියෙන්නේ. රට මුහුණ දී ඇති COVID-19 වෛරස් අභියෝගයේ හමුවේ අසීමිත කැපකිරීම කරන වැඩ කරන ජනතාවට ගෞරවය සහ ආචාර්ය පුද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්.
අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයේ හෙවත් මැයි දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ COVID-19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම කරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාර්ය පුද කිරීමට මේ ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කරගත යුතු බවයි. අතීත සියලු දුෂ්කර අවස්ථා වැඩ කරන ජනතාව සමග ජයගත් අප COVID-19 වෛරසයද නියත වශයෙන් ජයග්‍රහණය කරන බවද ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා. උපුටා ගැනීම අපේ රජය කුමන අසිරු තත්වයන් හමුවේ වුවද රටේ ශ්‍රමිකයින්ගේ ජන ජීවිතය අඩාල කර නැත. අඩාල වීමට ඉඩ හරින්නේද නැත. එසේම වසංගතය පාලනය කරමින් නිෂ්පාදන හා සේවාංශ යවත් කාලීන කොට වැඩ කරන ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කරයි. පසුගිය වසරේ මැයි දින සැමරුමට ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිසා සීමා පැනවින අප ඒ ම්ලේච්ඡත්වයට තිත තැබුවද අනපේක්ෂිත ලෝක වසංගතය හමුවේ මෙවරද මැයි දින සැමරුම් උත්සව හා පෙළපාලි නොපැවැත්වෙයි. එසේ වුවද සාධාරණ අයිතීන් උදෙසා කරන අරගලය ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලාංකීය ජනතාවත් රටේ ආර්ථිකයත් අලුතින් ගොඩනගන සාමූහික ප්‍රයත්නයට ජාත්‍යන්තර කම්කරු දින ප්‍රාර්ථනය ශක්තියක් වේවා. උපුටා ගැනීම අවසන්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙවර ලෝක කම්කරු දිනයේ කොවිඩ් වසංගතයට එරෙහිව සටන් බෙදී සිටින සෞඛ්‍යාංශ ත්‍රිවිධ හමුදාව රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාවගේ උත්තමාචාරය පිරිනැමිය යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටි ආර්ථික ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ යුතු යන පාඩම COVID-19 වසංගතය අපට උගන්වමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ රටේ කම්කරු ප්‍රජාව රැක ගැනීමට කාලෝචිත වකවානුව නිර්මාණය වී ඇති බවයි. පොදු ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන කම්කරුවා දිනවන කම්කරුවා රජවන යුගය අපි ඉතාමත්ම ඉක්මනින් මේ රට තුළ ස්ථාපනය කරනවා කියන එක බොහොම සතුටින් මේ අවස්ථාවේ රටේ ජනතාවට මම යෝජනා කරන්න කැමතියි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද ලෝක කම්කරු දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ සෞඛ්‍ය සම්පන්න කම්කරු ජනතාවක් බිහි කළ යුතු බවයි. අප මැයි දිනය සමරන්නේ මුළු ලෝකයේම වාගේ සමාජ දුරස්කතනයකට ලක් වී තිබෙන අවස්ථාවකයි. මේ අභියෝගාත්මක අවස්ථාවක්. මේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න නම් අප සාමූහිකව විසඳුම් සෙවිය යුතුය. මේ අවස්ථාවේ අපේ සතුරා කොරෝනා වෛරසය බව දැන්වත් තේරුම් ගනිමු. ඒ නිසා දේශපාලන හා පෞද්ගලික න්‍යායපත්‍ර පසක දමා කොරෝනා සතුරාට එරෙහිව පොදු සටනක එක්වෙන ලෙස මම වැඩ කරන ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර වෙනත් මැයි දිනවලදී කම්කරු ජනතාවගේ පෙරගමන්කරුවෙකු ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ මෙවර ලෝක කම්කරු දිනය වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ විසිරුවා හැරියා. මේ ගත වූ මාස දෙක ඉතා හොඳින් අධ්‍යයනය කරොත් මේ පාලක පන්තින් කවරෙක්ද කියන එක පිළිබඳ තේරුම් ගත හැකිව තිබෙනවා. විශේෂයෙන් ජනතාවගේ මලමිනි උඩින් ගමන් කොට හෝ තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා සාහසික බල වමනාවෙන් පෙළෙන කණ්ඩායම් බව මේ මාස දෙක ඇතුළත ඔප්පු කරමින් තිබෙනවා. ඒ නිසා මේ සුවිශේෂී මැයි දිනේදී පවා අපි මේ රටේ ජනතාවට ඉල්ලා හිටින්නේ අවුරුදු 72ක් පැරණි අසාර්ථක පාලකයන්ගේ මේ වියගසෙන් ගැලවි අපි පොදු ජනතාව වෙනුවෙන් සාධාරණත්වයේ අයිතීන් ජයග්‍රහණය වෙනුවෙන් නව බලවේගයක් වෙත එකතු වෙමු. තවත් ලෝක කම්කරු දිනයක් ගෙවියන මේ මොහොතේ අපගේ මේ විමසුම මෙරට වැඩ කරන ජනතාව පිළිබඳවයි. කම්කරුවන්ට නිවාඩු දිනයක් වූ අද දිනයේත් මෙරට වැඩ කරන ජන කොට්ටාසයක් අදත් සුපුරුදු පරිදි පාරට පැමිණ තිබුණා. ඒ තම රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් බොහෝ දෙනෙකුට අද කම්කරු දිනේ බව අමතක ගොස් තිබුණේ. එදා වේල සරිකර ගැනීම අද නිවාඩුවක් ලබා ගැනීමට වඩා වැදගත් වූ නිසාවෙන්. අද නිවාඩු දවසේ මොකද වැඩ කරන්නේ? අද නිවාඩු මොකද? අද කම්කරු දිනයනේ. අපිට ඒක මතක නෑ. අද කම්කරු දිනේ කියලා දන්නේ නැද්ද? මතක නෑනේ. ඇයි තමයි පඩිය නැත්තම් නෑ. කම්කරු දිනේ ඕගොල්ලන්ගේ දවසනේ. අපේ දවසේ නේද මේකේ මෙන්න යන් පාර අතු ගන්න කියලා තියෙනවා. පාන්දර 3ට 3ම අතර ගෙදරින් එනවා. බස් නෑනේ. දෙමඩ කොට ඉන්නේ. පයින් යනකොට පාන්දර පාවිතර වෙනවා මඩුවකට එනකොට. දවසට කොච්චර පඩියක් හම් වෙනවද? නෑ 950ක් කිට්ටු වෙනවා. ඇතමුන් මෙලෙස කම්කරු දිනේද ගිනි ගහන මද්දානේ මහමගට ශ්‍රමය කැප කරන්නේ තම ආදරණීයයන්ගේ අනාගතය වෙනුවෙන්. දරුවා ඉගෙන ගන්නවද හොඳට? ඔව් එයා ඉගෙන ගන්නවා. එයාව ඉගෙන ගන්න තමයි දුක්ඛිනේ. කොළඹ මෙන්ම මහනුවර නගරයේද කම්කරු දිනයේදී තම ශ්‍රමයෙන් සුන්දර කිරීමට වෙහෙසෙන කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අපට මුණ ගැසුණා. අපි තාත්තයි ගෙදරින් අපි රස්සාවට ආදරෙන් තමයි රස්සාව කරන්නේ. මිනිසුන්ට සනීප වෙන්න ඉපැ බලන්නකො මිනිස්සු ඒ වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද කියලා. වැඩට එන්නේ කොහමද? අපි ඉතින් එනවා ඇවිල්ලා රැට යනවා.
කොහොමද යන්නේ? රැඩිලි මුපයින් තමයි යන්නේ. අපිට කවුද හිටින්න ගන්න නැහැ මාතේ. ආයෙ මේ කපරක් කපරින්. COVID-19 ව්‍යාප්තියත් සමග රට පුරා ජනතාව නිවෙස්වලම රැඳී සිටින මේ කම්කරු දිනයේද නිවාඩුවක් නොලැබ අගහිඟ කම්වලින් පීඩිත වූවත් හදවත් වලින් පොහොසත් මේ මිනිසුන් දේවකාරියට සමාන තම රාජකාරිය පිළිබඳ පැවසුවේ මෙවැන්නක්. කොරෝනා පැතිරෙන්නේ නැති කියන අපේ දායකත්වය ලැබෙනවා කියන එක තමයි අපේ හිතේ තියෙන්නේ. අමුදාව සෞඛ්‍යංශ කරනවා අපේ ජාතිය වගේ තමයි තියෙන්නේ. අවුවට වැසිසට පුරු මිනිසුන්නේ දෑතේ විරියෙන් රටවල් නැගුණේ ඒ මිනිසුන්නේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ. එළඹෙන මැයි 4 වනදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා තම පක්ෂ සහභාගී නොවන බව සමගී ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මේ අතර ඉදිරි මහා මැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා ලබන සඳුදා අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා. එම සාකච්ඡාවට සහභාගී නොවන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. අග්‍රාමාත්‍ය කාර්යාලය අපිට දැන්නුවා අරලියගහ මන්දිරේ තියෙන හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම තිබෙනවා කියලා. සමගි ජන බලවේගී සියලුම නායකයෝ තීන්දුව කරා මේකට සම්දා මේ ආරාධනාවට අපි යන්නේ නැහැ. අදාළ සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණද සහභාගී නොවන බව දන්වා තිබෙනවා. ග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය වී තිබෙන්නේ දේශපාලන පක්ෂවල අදහස් විමසීම නම් ඒ සඳහා පක්ෂ නායක රැස්වීමට අපි සූදානම් සහභාගී වෙන්න. හැබැයි මේ 225 අරලියගහ මන්දිරයට කැඳවලා සෙල්ලම් පාර්ලිමේන්තුවක් කැඳවීමේ ප්‍රතිඵලය කුමක්ද? ඒ දේශපාලන පක්ෂවල අදහස් ලබා ගැනීම වුමනාවද? එසේ නැත්නම් විවස්ථාවෙන් තමන් හිර වී තිබෙන ගැටලුවට විසඳුම් සොයා ගැනීමද? විවස්ථා අර්බුදයක් මතුවෙමින් තිබෙනවා. එය පාර්ලිමේන්තුව කැඳවීමෙන් හෝ අධිකරණයට අමුවට යාමෙන් තමයි විසඳුම් ලබා ගත හැකි වන්නේ. ඒ නිසා අද අපි ලිඛිතව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙනවා අපි කිසිසේත්ම සෙල්ලම් පාර්ලිමේන්තුවට සහභාගී වෙන්න සූදානම් නොමැති බව. දේශපාලන ගුණ්ඩු වලට අහු වෙන ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැති බවත් අපි මේ වෙලාවේ කියන්න සූදානම්. මේ අතර අදාළ සාකච්ඡාව සහ පාර්ලිමේන්තුව නැවත කැඳවීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ හිටපු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. විනිවිදභාවයෙන් කටයුතු කරන්න අවශ්‍ය නිසා පක්ෂ නායක රැස්වීමක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙනවා. දැන් සමුදා දිනේ පාර්ලිමේන්තුවේ සියලු മന്ത്രിවරු අග්‍රාමාත්‍යවරයා මුණ ගැහෙනවා. ඒ වෙලාවේ ප්‍රශ්න කරන්න පුළුවන් මුදල් ලැබිලා තියෙනවා. මේක සම්පූර්ණ අසත්‍යයක්. රටේ ජනතාව මුලා කරන්න විරුද්ධ පක්ෂයේ ගෙනියන ප්‍රබන්ධයක්. මේ වෙලාවේ පාර්ලිමේන්තු മന്ത്രിවරුට එකට එකතු කරගෙන කතා කරන්න අවස්ථාව සලසා දීම ඉතාම වැදගත්. පාර්ලිමේන්තු മന്ത്രിවරු කැඳවන්න ඕන පාර්ලිමේන්තුව. අයි අරලියගහ මන්දිරයට කැඳවන්න. හොඳයි අපි පාර්ලිමේන්තුව කැඳවුවා කියමුකෝ. මීටරේ දුර ප්‍රමාණය කොහොමද පාර්ලිමේන්තුවේ තියාගන්නේ? අල්ලපු ආසනේ ඉන්න එක්කෙනා තමන්ගේ ආසනේ අත තිබ්බාම ඊළඟ එක්කෙනාගේ අත ගෑවෙනවා. එයා නැගිටලා කතාවක් කරොත් එයාට කොරෝනා තිබුණොත් දෙපැත්තෙන් ඉන්න දෙන්නත් කොරෝනා කාර්යය දෙන්නෙක් වෙනවා. මේ කොරෝනා ව්‍යාප්තිය ASCII පාර්ලිමේන්තුව රැස් කරන එක සෞඛ්‍ය තර්ජනයක් නම් කොහොමද 225ම අරලියගහ මන්දිරයට කැඳවන්නේ? පාර්ලිමේන්තුව කොහෙත්ම රැස් කරන්නේ නැහැ කියලා කියන මුරණ්ඩු දේශපාලනඥයෝ ඉන්න ආණ්ඩුවකට අපිට පුළුවන් ද ගිහිල්ලා අරලියගහ මන්දිරයේ රැස්වීමේ වාඩි වෙලා අපේ අදහස් උදහස් කියන්න. පාර්ලිමේන්තුව කැඳවීමේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා තාමත් පැහැදිලිව දන්වලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. නීතිමය තත්ත්වය දැනගෙන තමයි එතුමා ඒ ආකාරයෙන් ක්‍රියා කරලා තියෙන්නේ. ලක්ෂ්මන් කිරියල්ල මහතා අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන දිනේ කවදාද කියලා අහනවා. අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙලා ජනාධිපතිතුමා නියම කරන දිනේට. එතුමා කියනවා ආණ්ඩුව අප්‍රේල් මාසෙ 30න් පස්සේ ලොක්ඩවුන් වෙනවා කියලා. ආණ්ඩුව කොහොම වුණත් මේ මැතිවරණයෙන් පස්සේ විපක්ෂේ ලොක්ඩවුන් තිබිච්ච පාර්ලිමේන්තුව මහජනතාවගේ අභිලාෂයන් නියෝජනය නොකර පාර්ලිමේන්තුවක් කියන එක පැහැදිලි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් අපි ඉස්සරහට දෙන ප්‍රශ්නේ ඒකාධිපතිත්වයක් කරා යනවද? එහෙම නැත්නම් මේ තියෙන මහජන අභිලාෂයන් නියෝජනය නොකරු පාර්ලිමේන්තුවරේ කැඳවලා යම් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කරගන්න පියවරක් ගන්න ඕනේ. සාපේක්ෂ පියවර තමයි මේ පාර්ලිමේන්තුව නැවත කැඳවන එක. ලංකා ඉතිහාසයේ ලෝ මේකස්ලා ටීමේකස්ලටත් වඩා පහළ මට්ටමට ඇදවැට්ටපු පාර්ලිමේන්තුව පසුගිය පාර්ලිමේන්තුව. ඒ නිසා අපේ රටට
ඉතා විශාල ව්‍යසනයකට මඟ පාදපු පාර්ලිමේන්තුව මොනම හේතුවක් නිසාවත් යලි කැඳවන්න අවශ්‍ය නැති බව අතිගරු ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා. අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා ඊළඟ දවසේ කොරෝනාව මේ රටේ නැති වෙනවා කියන්නේ. නමුත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. අපේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියාගන්න නම් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ඕන. මේ රටේ පොදු මහජනයා එක්සත් ජාතික පක්ෂයේ මේ ක්‍රියාමාර්ග කොතරම් හෙලා දකීවිද කියන එක දැනගන්න පුළුවන් ලබන ඡන්දයට ආපුවා. මංගල සමරවීර මහත්තයා කතා කරන්නේ අන්ධකයිප්පු. පැහැදිලිව වගන්තිවල තියෙනවා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවක් විසිරුවා හැරියාට පසු ඔහුට තියෙන අයිතිය. ඉතින් ඒවා දැක පොට්ට අර්ථකථනයක් දෙන එක මංගල සමරවීරගේ දුෂ්ට ද්වේෂසහගත ක්‍රියාකලාපය පෙන්වුම් කරනවා. මංගල සමරවීරට හරි රනිල් වික්‍රමසිංහට හරි සජිත් ප්‍රේමදාසලාට හරි කියන්න පුළුවන් කමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රැකගෙන යම් මේ ක්‍රමයට යම් මේ ක්‍රමයට යම් කියලා පාස්කු ප්‍රහාරය එල්ල වුණා. බුද්ධ්‍යංශ වලට තොරතුරු හොඳටම වාර්තා වෙලා තිබුණේ. ඒක රනිල් වික්‍රමසිංහ මේ රටේ අග්‍රාමාත්‍යවරයානේ. මංගල සමරවීරලා ප්‍රධාන ඇමතිවරුනේ. එවැනි දුර්වල පාලකයෝ මේ පාලකයන්ට විතරක් හැංගිලා දික් කරලා තේරුමක් නැහැ. ආනයනික කිරිපිටි මිලට සමානව දේශීය කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී තිබෙනවා. ඒ දේශීය කිරිපිටි සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීමත් සමගයි. මේ අතර හිරු ටීවී ඔස්සේ විකාශය වන රට සහ හෙට වැඩසටහන අද වෙන්නෝයේද COVID-19 ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. දේශීය කිරිපිටි සමාගම් සිය නිෂ්පාදනවලදී ලබන පාඩුව මගහරවා ගැනීම සඳහා මිල ඉහළ දැමීමට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කර තිබුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් අනුව ලැබුණු අනුමැතියකට අදාළව අප්‍රේල් 28 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි දේශීය කිරිපිටි මිල ආනයනික කිරිපිටි මිල හා සමාන කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව රුපියල් 860ක්ව පැවති කිලෝග්‍රෑම් එකක දේශීය කිරිපිටි පැකටුවක් රුපියල් 945ක් දක්වාද රුපියල් 345ක්ව පැවති දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකටුවක් රුපියල් 380ක් දක්වාද ඉහළ යනු ඇති. කෙසේ වෙතත් අදාළ මිල සංශෝධනය මේ දක්වා ගැසට් කර නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළා. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳව අද පැවති රට හා හෙට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ මොහොතේදී පාරිභෝගිකින් හුරා කන්න සමහර වෙළඳුන් කටයුතු කරන අවස්ථාවල් තිබෙනවා. ජනතාවතේ බියක් ඇති වුණා මුල් දවස්වල ඇඳරි නීතිය පටන් ගත්ත වෙලාවෙම බඩු හිගයක් ඇති වෙයි කියලා. හොර කකා බඩු රැස් කරගත්තා. ඒ වෙලාවේදී පොඩු බඩු හිගයක් ඇති වුණා ඇත්තට. අපි රජයක් වශයෙන් අපි කිව්වා අනිවාර්යයෙන්ම ජනතාවට අපි කෑම ලබා දෙනවා. ලෝකේ අනිත් රටවල් එක්ක බලද්දී අපේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකයි. කොහොමද ලංකා සතුස් ආයතනය COVID-19 අර්බුදය හමුවේ මුහුණ දෙන්න කටයුතු කළේ? මාර්තු මාසයේ මුලදී අපි මෙවැනි COVID ව්‍යාසනයකට හෝ මෙවැනි මේ ලොක්ඩවුන් එකකට සූදානම් වෙලා හිටියේ නැහැ. සූදානම් වෙලා හිටියා කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම බොරු. දවස් දෙක තුනක් ඇතුළත අපට තේරුණා මේක මේ දීර්ඝ කාලීන වෙන්න දෙයක්. ඒ නිසා අපටත් සිදු වුණා අපගේ සේවක සේවිකාවන්ව ඉදිරියට ගෙනියන්නේ. කොරෝනා තියෙන වෙලාවේ කාටත් සමාජයේ ජීවිතය ගැන බයක් තියෙනවා. අපේ ළමයි ජීවිතය පරදුවට තබලා ඉස්සරහට ආවා. වර්තමානයේ පවතින මේ වසංගත තත්ත්වයත් එක්ක කිසිදු සේවා සැපයීමක් රාජ්‍ය ආයතනයක මැදිහත් වීමක් මම දැක්කේ නැහැ මේ මොහොතේ. මේක ඉතාම බරපතල තත්ත්වයක්. අපි බඩු බෙදලා දෙන්නේ දිස්ත්‍රික් ලේකම්ට තමයි අපි දෙන්නේ. ඉතින් දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම්ට දෙනවා. ප්‍රාදේශීය ලේකම් තමනට තියෙන වාහනයකෝ සමුද්‍රි නිලධාරී, සමාජ සේව නිලධාරී, ඒ නිලධාරීලා මහින් ඒක බෙදා හරිනවා. ඒ විදියම සෞභාගාර සමිති වහින් සාමාන්‍ය සතෝස ආයතනට යනවා. එතුමා ග්‍රාම නිලධාරී මහින් හෝ ප්‍රාදේශීය ලේකම් මහින් අපිට දැනුම් දෙන්න පුළුවන්. කොට්ලයිනකට කැම නැහැ කිව්වොත් අපිට ප්‍රාදේශීය ලේකම් මහින් එක යවන්නත් පුළුවන්. මේ ලංකාවේ වෙලා තියෙන්නේ ඒ ග්‍රාම නිලධාරීවෝ ඉන්නවා සමහර මිනිස්සු ඉන්නවා හරියට තමු ජොබ් එක කරන්නේ. ඇත්තම කියනවා. සමහර ප්‍රාදේශීය ලේකම් ඉන්නවා හොඳට වැඩ කරන මිනිස්සු ඉන්නවා සමහර මිනිස්සු හරියට ජොබ් එක කරන්නේ. මේක හදන්න ඕන හරියට. කොවිඩ් ව්‍යසනයේ වෙනකොට යම්කිසි මුදලක් මිනිස්සු අතේ ඇත්තටම තිබුණා. නමුත් මේ වෙනකොට මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය වැටිලා. ඊයේ වෙනකොට බදුල්ල සතස ආයතනයේ පරිප්පු කිලෝ එකක් රුපියල් 175යි. රු ජනාධිපතිතුමා විසින් ලක්වැසියන්ටම පරිප්පු කිලෝ එකක් රුපියල් 65කටත් ටින් මාළු 1 රුපියල් 100කටත් ලබා දුන් විශේෂ වරප්‍රසාදයක්. මේක කොවිඩ් එක සම්බන්ධ නැහැ. මේ දෙක සම්බන්ධ කරගන්න එපා. කොවිඩ් එක පැමිණීමත් සමගම ඇමරිකානු ඩොලර් එකේ උද්දමනය වීමත් සමගම අපට සිද්ධ වුණා රජය විසින් මේ සහන මිල නැති කරා. භාණ්ඩාගාරයට තියෙන පීඩනය වැඩි නිසා ආනයනය කරලා වෙළඳපොළට ගෙන්නනේවා තියෙනවානේ. දැන් මේවා සමහර විට අඩුපාඩු වෙන්න පුළුවන් ඉදිරියට. මට ඍජුව කියන්න පුළුවන් එකම දෙයයි ඉදිරි මාස 9 හෝ 12 තුලදී ඔබගේ ජීවිතය පුළුවන් තරම් සරල කරගන්න. මොකද ඔබ හිතන්න එපා සිංහල අවුරුද්දට කලින් තිබිච්ච ජීවිතය ඉදිරි වකවානුව ඇති වෙයි කියලා. ඒක වෙන්නේ නැහැ. මොකද අපගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේක ගෝලීය වශයෙන් තියෙන ප්‍රශ්නයක්.
COVID-19 ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මේ වන විට ගම්නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වනවා. මේ අතර සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ආරම්භි හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද ක්‍රියාත්මක වුණේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය කරමින්. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා LOLC සමගින් අද දවසේදී තම වැඩ කටයුතු ආරම්භ කරන්නේ අවදානම් කලාපයක්ව පවතින බස්නාහිර පළාතේ වෙහෙර විහාරස්ථාන පූජනීය ස්ථාන වැඩිහිටි නිවාස ළමා නිවාසවල වෙසෙන පූජනීය පක්ෂයේ සහ වැඩිහිටියන්ට පුංචි දුවා දරුවන්ට ඔබතුමාලා පැමිණිලා විහාරස්ථානි අඩුපාඩු සපුරාලන්නට මේ සහන සේවාවන් රැසක් ගෙනවි ස්වාමින් වහන්සේලාට බාර දීම බොහොම පිං ලැබෙන වැඩක්. අපි කෙටි දැනුම් දීමක් කරා හිරු මාධ්‍යජාලයට. ඒකත් එක්ක ඔයාලා ඉක්මනටම ලෑස්ති වෙලා අපිට මේ ආධාර ටික ලැබෙන්න සැලසුවා. ඒකට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සමාජ සත්කාරයක් වෙනුවෙන් අපිට මේ ගෙනත් දින ඒ පූජා භාණ්ඩ අපි බොහොම පින්දීමෙන් බාර ගන්නවා. අපේ නිවාසයටත් කොයි වෙලේ හිරු වෙයිද කියන බලාපොරොත්තුව මත අපි හිටියා. අද දින ඔබතුමාලා මේ අම්මලා තාත්තලා වෙනුවෙන් කරන උපකාරයට ඔබලට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. හිරු නාලිකාව මගින් මේ කරන සමාජ සත්ක්‍රියාව අපි තාගය කරනවා. තවදුරටත් මෙවැනි පින්කම් කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම අපි තාමත් සතුටු වෙනවා අද වැනි දවසක හිරු නාලිකාව අපි වෙතට පැමිණීම ගැන. බොහෝ අවස්ථාවල් වලදී අපි මේ දවස්වලත් දැක්කා ඔබ විවිධ ස්ථානවල වලට මේ වගේම උදව් උපකාර රැගෙන යනවා. ඉතින් අද දවසේ අපි විශේෂාකාරයකින් හිරු නාලිකාවට අපගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍යජාලය ශ්‍රී ලංකා රතුකුරුස සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා. ඒ අනුව මරදාන කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව විෂ බීජ හරණය කෙරුණේ මෙලෙසින්. මේ ගොඩනැගිල්ල මේ විෂ බීජ හරණය සහ යවට විෂ බීජ හරණය කරන ඉතාම වැදගත් කාර්යයක් විදිහට අපි සලකනවා. ඇත්තටම හිරු ජාලයට සහ ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට අපේ කෘතවේදීත්වයේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන්න කැමැතියි. එමෙන්ම කොළඹ 10 මහා විසුද්ධාරාමය සහ කොළඹ 7 තිලක රත්නාරාමය විෂ බීජ හරණය කෙරුණේ මෙලෙසින්. මේ පොඩි හාමුදුරුවෝ ඉන්න තැනට ඇවිදලා හිරු මාධ්‍ය ජාලය මගින් මේ විදිහට විෂ බීජ හරණය කිරීම ඉතාමත් මගේ කටයුත්තක් හැටියට අපි සලකනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ කටයුතු සංවිධානය කරන්න දෙච්ච හැම දෙනාටම. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග අන්තර්ජාලය අද අපට නැතුවම බැරි මෙවලමක්. එතුළින් ලබාගත හැකි බොහෝ සාධනීය ප්‍රයෝජන තිබියදී කුඩා දරුවන් අන්තර්ජාල තාක්ෂණය හරහා අත්කරගෙන ඇති අනිසි ප්‍රතිඵලයක් පිළිබඳවයි මේ විමසුම. පාසල් වියේ පසුවන කුඩා දරුවන් පිරිසක් පෙනී සිටිමින් ප්‍රචණ්ඩත්වයේ විදහා දැක්වෙන ආකාරයෙන් මුදාහැරි වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යන්හි සංසරණය වනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ මේ දිනවල අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු වීම හේතුවෙන් ඇතැම් දරුවන් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීම නිරීක්ෂණය වී ඇති බවයි. මේ අතර අග්ගමහා පඬිත පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර උන්වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ රාජධානිය ලෙස සැලකෙන ඇමරිකාවේ පවා වයස අවුරුදු 16ට අඩු දරුවන් මෙසේ සාහසික ලෙස සමාජ මාධ්‍යන්හි හැසිරීම දෙමාපියන්ට පවා දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. මෙම කාරණය හදිසි තත්ත්වයක්සේ සලකා වහාම ක්‍රියාත්මක වන පරිදි බාල වයස්කාර දරුවන්ට මෙලෙස අශිෂ්ට ලෙස හැසිරීම සාහසික වරදක්සේ සලකා නීති පනවා දරුවන්ගේත් රටේත් අනාගතය යහමගට ගැනීමට අවශ්‍ය විධිවිධාන වහාම ගන්නා ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග දෙමාපියන් හා දරුවන් අතර වඩා කිට්ටු සම්බන්ධතා පවතින මෙවන් කාලවකවානුවක දෙමාපියන්ගේ අනුදැනුමකින් තොරව මෙවැනි වීඩියෝ පට නිර්මාණය විය හැකිද? යම් ආකාරයකින් දරුවන්ව වැරදි වීඩියෝ පටවලට හෝ ඡායාරූපවලට යොදවා ගත්තා නම් බොහෝ විට දෙමාපියන් විසින් සිදු කර තිබෙනා වූ දෙයක් නැත්නම් දෙමාපියන්ගේ පැහැදිලි අනුදැනුම ඇතුව සිදු වූ දෙයක් විය යුතුයි. එබැවින් එය වරදක් දෙමාපියන්ටත් දඬුවම් හිමි විය යුතුයි. දෙමාපියෝ කියනවා නම් අපි නොදැනුවත්ව මේ සිදු වුණේ කියලා. මනෝවිද්‍යාවට අනුව පේනවා එසේනම් එම දෙමාපියෝ දරුවන්ව මගහැරලා එයත් වරදක්. මේ වෙලාවේදී මෙවැනි සිදුවීම් වලට යටත් වූ දරුවන්ව ඉතා පැහැදිලිවම මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ විශේෂඥ මනෝවෛද්‍යවරුන්
දෙවිවරුන්ගේ නිරීක්ෂණයට ලක් කළ යුතුයි. මෙම වීඩියෝ දර්ශනවලට සම්බන්ධ ළමුන් සිව් දෙනෙකු සිය භාරයට ගත් බව ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකය පවසනවා. මේ සමාජ ජාලාවල accounts කිහිපයක් විදුලි සංදේශ නියාමන කොමිසම හරහා අවහිර කොට තිබෙනවා. මානසිකව අසහනතාවයට තත්වයට පත් වුණු ළමයින් සඳහා ජාතික වැඩසටහනක් ආරම්භ කරා. ඒ තමයි දුරස්ත ජාතික මනෝ සමාජීය සහන සේවය. ළමා හා යෞවනින් පිළිබඳ ආඥා පනතේ 71 වෙනි වගන්තිය අනුව යම්කිසි ළමයෙකු සම්බන්ධයෙන් මේ ආකාරයක නිරාවරණයක් කිරීම, ඒ වගේම අපරාධයකට නැඹුරු කරවීම එම නීතිය යටතේ වරදක් වෙනවා. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 308 වෙනි වගන්තිය යටතේ මෙවැනි ආකාරයකට ළමයි නිරාවරණය කිරීම, ඒ වගේම ඒ තුලින් යම් ආකාරයක කටයුතු කිරීම වරදක් බවට සඳහන් වෙනවා. විශේෂයෙන්ම අපරාධ නීතිය යටතේ වරදක් සිදු කර තිබෙනවා නම් එවැනි අවස්ථාවකදී අවුරුදු 10ක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමේ හැකියාවක් අධිකරණයකට තිබෙනවා. දෙමාපියන් වන ඔබ කිසිසේත් ඔබේ දරුවා පාලම් බෝක්කු කඩපිල්වල නිකරුණේ කාලයකා දමන රස්තියාදුකාරයෙකු වනවා දැකීමට සිහිනකින්වත් නොසිතනවා නිසකයි. එබැවින් එවැනි අවාසනාවන්ත තත්වයකින් ඔබේ දරුවා මුදාගෙන නිවසේ ඔබේ දරුවා තබා ගැනීමට පරිගණකයක් ජංගම දුරකථනයක් වැනි යමක් සපයා දීම බොහෝ දෙමාපියන් උපක්‍රමයක් ලෙස භාවිත කරනවා ඇති. නමුත් ඔබේ දරුවා බිම් මට්ටමේ රස්තියාදුකාරයෙකු නොවීම පිළිබඳ ඔබ බොහෝසේ සතුටු වුවත් නවීන රස්තියාදුකාරයෙකු වී සිටීදැයි ඔබ මේ වනතෙක් සොයා බැලුවාද? රැකියා විරහිත උපාධිධාරීන්ට ලබා දීමට තීරණය කර තිබූ රුපියල් 20000ක දීමනාව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දන්වා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා ජාතික ප්‍රමුඛතා ඇති වගකීම ලෙස කටයුතු කරන නිසා නිදහස් වෙළඳ කලාප තුලත් ඉන් පිටතත් බොහෝ කර්මාන්ත ශාලා මේ වන විට වසා දමා තිබෙනවා. ඒ වසා දමා තිබෙන කර්මාන්ත ශාලාවල සේවකයන් ඉවත් කිරීම හා වැටුප් නොගෙවීම හෝ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳ කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ වෙබ් පිටුවකට තමන්ගේ දුක්ඛ දෝමනස්සේ ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලස්සලා තියෙනවා. විදේශගතව සිටින ශ්‍රමිකයන්ට කිසියම් ප්‍රශ්නයක් තිබෙනවා නම් විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ විශේෂිත දුරකථන අංකයක් 1989 මෙම දුරකථන අංකය පැය 24 තුලම වැඩ කරන බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. රැකියා විරහිත සියලුම උපාධිධාරීන් රැකියා ලබා දීම නාම යෝජනා වලට කලින් සිදු කළ බව රට දන්නවා. පුහුණුව ලබා දීම නැවැත්තුවත් කොවිඩ් වසංගතයේ ඇතිවීමත් ඒ තුලින් දුෂ්කරතාවයට පත්වීමත් කරන කොටගෙන අධිකරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයත් තීරණය කළා අර සහන පැකේජය යටතේ රුපියල් 20000 බැගින් ගෙවන්න කියලා උපාධිධාරී අභ්‍යාසලාභී සියලු දෙනාට. නමුත් මැතිවරණ කොමිසම විසින් මැතිවරණයේ අවසන් වෙන තෙක් එවැනි දීමනාවක් ගෙවන්නට නොහැකි බව ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. මැතිවරණ කොමිසමේ නියෝග වලට අවනත වෙන නීතියට ගරු කරන රජයක් ලෙස අපිට මේ මැතිවරණ කොමිසමේ නියමයේ පිළිබඳ නොසලකා හැර රුපියල් 20000ක දීමනාවක් උපාධිධාරීන්ට ගෙවන්න නොහැකි වෙන බව කනගාටුවෙන් වුණත් දැනුම් දෙන්න අවශ්‍යයි. දැන් වටවටා හිරු රට තුළ පවතින COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මහා සංඝරත්නය හා බෞද්ධයින් මෙවර වෙසක් උත්සවයේ සැමරීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ නිවෙස්වල සිට ආගමික වතාවත් වලට මුල් තැනදී වෙසක් උත්සවය සමරන ලෙසයි. වෙනත් වර්ෂවල වගේ තොරණ ආදී දන්සැල් ආදී සිද්ධ කිරීමට අපහසු නිසා ඒ තමන්ට යමක් පරිත්‍යාග චේතනාවෙන් සිද්ධ කරගන්න පුළුවන් නම් ඒවා මේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ඒ පිරිසට පරිත්‍යාග වශයෙන් ලබා දීමට පියවර ගැනීමත් සුදුසුයි. තමන්ගේ නිවසේ ඉඳලා දහම හරියටම අර්ථවත් කරගන්න පුළුවන් වෙසක් පෝයක් අපට උදා වෙන්නේ. අපි ඒ නිසා මේ වෙසක් දිනය නිවසේ ඉඳලම අර්ථවත් කරගනිමු. මා හිතන්නේ ඒක තමයි උතුම්ම බුද්ධ පූජාව. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වෙනි ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණ අසල පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද සිදු කෙරුණේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊයේ පස්වරුවේ මින්නේරිය ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමග කුඩා ඉස්කැට පතිත වී තිබුණේ මෙලෙසින්. රටවටා හිරු හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමු වෙමු හෙට සවස 6:55ට.
සුබ රාත්‍රියක්.